දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි අද විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි කතා කර ඉන්නේ විද්‍යා මේ ද්‍රව්‍යමානය කියන එකට ඉස්සරහා කොටස අපි ඉස්සෙල්ලා කරේ. එතකොට අපි බැලුවොත් එහෙම ද්‍රව්‍යමානය කියන තැනට ආවෙන්නේ අපි. වස්තුවක මේ උඩුකුරු තෙරපුම කියන කොටස අපි ආකිමිඩිස්ගේ මූලධර්ම උඩුකුරු තෙරපුම කියන කොටස තමයි අපි කතා කරේ. අපි අද ඉතුරු ටික අපි අන්තිමට කතා කරපු ටික ආපහු පොඩ්ඩක් බැලලා අපි ඉතුරු ටිකට යන්න බලාපොරොත්තු වෙනවා. වස්තුවක් තරලයක් තුල සම්පූර්ණයෙන්ම ගිල්ලුවාම ක්‍රියා කරන මේ උඩුකුරු තෙරපුම බැලුවොත් එහෙම වස්තුවේ එතකොට වස්තුවක් තරලයක් තුල සම්පූර්ණයෙන්ම ගිල්ලලා ක්‍රියා කරන උඩුකුරු තෙරපුම ගැන කතා කරන්නේ මේ අවස්ථාවේදී වස්තුවේ බරට වඩා අඩු නම් එතකොට උඩුකුරු තෙරපුම වස්තුවේ බර එතකොට වස්තුවේ බර වැඩි එතකොට උඩුකුරු තෙරපුම අඩුයි කියන එක. වස්තුවේ බරට වඩා අඩු නම් එතකොට වස්තුව මොකද වෙන්නේ? වස්තුව තරලය තුල ගිලෙනවා. ඒ කියන්නේ අසමාන බල අසමතුලිතයක්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී සම්ප්‍රයුක්ත බලයක් එනවා. මොකද බර කියලා තියෙනවා. ඒ වගේම ඒකට ප්‍රතිවිරුද්ධ දිශාවට උඩුකුරු තෙරපුම කියනවා. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි කියන එක. කියන්නේ මේකෙදී වස්තුවේ බරේ පැත්තට වස්තුවේ බරේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙලා ඒ පැත්තට වස්තුව චලනය වෙනවා. දෙවෙනි අවස්ථාව අපි කතා කරේ වස්තුවේ බරට සමාන නම් එතකොට වස්තුවේ බරට සමාන නම් එතකොට සම්ප්‍රයුක්ත බලය බිඳුව කියලා එනවා. වස්තුව තරලය තුල සම්පූර්ණයෙන්ම ගිලී පාවෙන. එතකොට ඒකෙදි සම්ප්‍රයුක්ත බලයක් නැහැ. එතකොට ඒක බිඳුවයි. ඒක නිසා ඒක පාවෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම වස්තුවේ බරට වඩා වැඩි නම් එතකොට වස්තුවේ බර කියන එකට වඩා මේ උඩුකුරු තෙරපුම කියන එක වැඩි නම් මොකද වෙන්නේ? ඒවා ඒ බලය කියන එක සමාන වෙන විදියට ඒවා වෙනස් වෙන. එතකොට මේ අවස්ථාවේදී නම් ඒ උඩුකුරු තෙරපුම කියන එක අඩු කරන්න ඕන. මොකද වස්තුවේ බර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එතකොට වස්තුවේ ඒ බර කියන එක නියතව තියාගෙන එතකොට උඩුකුරු තෙරපුම අඩු කරනවා. දෙක සමාන වෙන එතකොට අවස්ථාවේදී එතකොට ඒ අවස්ථාවේදී එතකොට වස්තුව ඒ ජලයේ මත කොටසක් ගිලිලා පාවීමක් සිද්ධ වෙනවා. ඒක අපි මේක ලියලා තියෙන කොටස බැලුවොත් එහෙම වස්තුවේ බරට වඩා මේ උඩුකුරු තෙරපුම වැඩි නම් එතකොට වස්තුවේ බරට සමාන උඩුකුරු තෙරපුමක් තරලයෙන් ඇතිවනසේ එතකොට වස්තුව තරලය තුල අර්ධ වශයෙන් ගිලී පාවෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්‍රව්‍යමානය කියන කොටස. ද්‍රව්‍යමානය කියන කොටස තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම ද්‍රව්‍යමානය භාවිතා කරන්නේ ද්‍රවවල හා ද්‍රාවණවල ඝනත්වය මැනීමට කියලා දක්වලා තියෙන එක අපි ලියාගන්නේ කොහොමද වෙයි? අපි මේ කොටස ලියාගනිමු. එතකොට ද්‍රව්‍යමානය භාවිතා කරන්නේ ද්‍රවවල හා ද්‍රාවණවල ඝනත්වය මැනීමටය. එතකොට ද්‍රව්‍යමානය භාවිතා කරන්නේ ද්‍රවවල හා ද්‍රාවණවල ඝනත්වය මැනීමට. අපි ඒක මොන වගේ දෙයක්ද කියලා අපි බැලුවොත් එහෙම පල්ලෙහා පින්තූරයක් තියෙනවා. ඒක ගැන විස්තර කරන්නේ. අපි මේ පින්තූරේ බැලුවොත් එහෙම මේ ආකාරයට එතකොට මෙතන මේ අනිත් තැන් වලට සාපේක්ෂව විශාල කොටසක් තියෙනවා. ඒක ඇතුලේ මේ යම් මූනි සම්තිය කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මේක පරිමාණනය කරලා තියෙනවා. වීදුරු බල්බයක් තමයි මෙතන තියෙන්නේ කියන එක දක්වලා තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම වීදුරු වලින් සාදා ඇති 15.2 රූපේ පෙන්වා ඇති ආකාරයට සිලින්ඩ්‍රාකාර බල්බ කඳක් හා බල්බයක් ඇත කියලා දක්වනවා. බල්බය තුල රසදිය හෝ
ඊයම් මූනිස්සම් හෝ යොදා ඇත කියලා දක්වනවා. එසේ කරන්නේ ද්‍රවය තුල සිරස්ව පාවීමට හැකිවීම සඳහායි කියලා දක්වනවා. අපි මේක ලියාගත්තොත් එහෙම මේ කොටස ලියාගන්න ඕන මේ කොටස හින්දා ද්‍රවමානය කියන එක මෙතනින් ලියාගත්තොත් එහෙම මම මෙතන පල්ලෙහාන් ලියන්නම් ඒක මේ කොටස මම ඒක පල්ලෙහාන් ලිව්වොත් එහෙම ද්‍රවමානය කියන එක ද්‍රවමානය ද්‍රව තුල සිරස්ව පාවීමට බල්බය තුල රසදිය හෝ ඊයම් මූනිස්සම් යොදා ඇත. ද්‍රවමානය ද්‍රව තුල සිරස්ව පාවීමට හැකිවීම සඳහා කිලියාගත්තා කමන්නේ පාවීමට කියන එක ඒකේ තේරුම වෙන්නේ. එතකොට බල්බය තුල සිලින්ඩ්‍රාකාර බල්බය කියලා එහෙම බල්බය කියලා ලියාගනිමු අපි. බල්බය තුල ද්‍රවමානයේ ද්‍රව තුල සිරස්ව පාවීමට බල්බය තුල රසදිය හෝ ඊයම් මූනිස්සම් යොදා ඇත. රසදිය හෝ ඊයම් මූනිස්සම් හෝ කියන එක යොදා ඇත. එතකොට ද්‍රවමානයේ ද්‍රව තුල සිරස්ව පාවෙන්න බල්බය තුල රසදිය හෝ ඊයම් මූනිස්සම් හෝ යොදා ඇත. ඒ කොටස විතරක් ලියා ගන්න අපි මේ කොටස් වැඩක් නැහැ. ඕකේ අපි ඒ කොටස ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියන දුල පුතාලා ඉන්නවනම් අනිවාර්යෙන් කියන්න. අපි මේ කොටස අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එසේ කරන්නේ ද්‍රව තුල සිරස්ව පාවීමට හැකිවන විදියට කියලා අපි කතා කරා. එතනින් අපි කොටස ඉවර කරනවා. ඝනත්වය මැනිය යුතු ද්‍රවය බඳුනකට තමා ද්‍රවමානයේ එහි පාවීමට සැලසී වූ විට ද්‍රවය තුල එහි ගිලී ඇති මට්ටමට අදාළව ද්‍රවමාන පරිමාණයෙන් ද්‍රවයේ ඝනත්වය කියවා ගත හැක කියන දක්වලා තියෙනවා. එතකොට ද්‍රවමානයක් නම් ඒකේ ඒ පරිමාණණයෙන් ඒකේ ද්‍රවයේ ඝනත්වය කියන එක කියව ගන්න පුළුවන්. මේක ඊළඟට බැලුවොත් එහෙම ද්‍රවමානය සාදා ඇත්තේ ආකිමිඩිස් නියමය පාදක කරගෙන කියලා දක්වලා තිනවා. ඒක වැදගත් කොටසක්. ඒක දුවල පුතාලා ලියා ගන්න ඕන වැදගත් කොටසක් වෙනවා. ඒක නිසා අපි ඒක බැලුවොත් එහෙම මේක ලියා ගනිමු අපි. ද්‍රවමානය සාදා ඇත්තේ ආකිමිඩිස් නියමය පාදක කරගෙනය. ද්‍රවමානය සාදා ඇත්තේ ආකිමිඩිස් නියමය පාදක කරගෙන. ද්‍රවමානය සාදා ඇත්තේ ආකිමිඩිස් නියමය පාදක කරගෙන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ද්‍රවමානය ද්‍රවයක ගිල්වන විට එහි බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්‍රවය මගින් යෙදෙන තුරු එය ද්‍රවයේ ගිලී. එතකොට මේ අවස්ථාවේදී එතකොට
ද්‍රව්‍යමානය කියන එක ද්‍රවයක ගිල්ලුවාම මොකද වෙන්නේ කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. ද්‍රව්‍යමානය ද්‍රවයක් තුල ගිල්ලුවාම එතකොට මොකද්ද වෙන්නේ කියන එක තමයි මෙතන කතා කරන්නේ. ඒ බරට ඒකේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්‍රවය මගින් යෙදෙන තුරු ඒක ද්‍රවයේ ගිල්ලෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ද්‍රව්‍යමානයේ බරට සමාන එතකොට උඩුකුරු තෙරපුමක් ඇති වෙනකන් ඒක ඒ ද්‍රවයේ ගිලිලා පාවෙනවා කියලා දැක්වලා තියෙනවා. ආකිමිඩිස් නියමයට අනුව උඩුකුරු තෙරපුම විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වන නිසා එතකොට ආකිමිඩිස් කියන ක්‍රමයට අනුව එතකොට මේ උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත ජලයේ බරට සමාන හින්දා මෙසේ ගිලී පාවෙන අවස්ථාවේදී විස්ථාපිත ද්‍රවයේ බර ද්‍රව්‍යමානයේ බරට සමාන වෙනකොට මේ අවස්ථාවේදී එතකොට මේ කියන්නේ එතකොට මේ ආකිමිඩිස්ගේ නියමයට අනුව එතකොට උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙනවා කියලා. එතකොට මෙසේ ගිලී පාවෙන අවස්ථාවේදී විස්ථාපිත ද්‍රවයේ බර ද්‍රව්‍යමානයේ බරට සමාන වෙනවා. මේක එහෙමම අපි කියවගෙන ගියොත් එහෙම විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රවයේ ගිලී ඇති කොටසේ පරිමාවට සමාන වෙනවා. ඝනත්වයේ වැඩි ද්‍රවයකදී ද්‍රව්‍යමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් නිසා ද්‍රව්‍යමානය ගිලෙන්නේ අඩු ගැඹුරකට කියලා දක්වනවා. ඝනත්වය අඩු ද්‍රවයකදී එම බරට හා සමාන ද්‍රව ප්‍රමාණයකට වඩා වැඩි පරිමාවක් ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ තියෙන ටික අපි බැලුවා. එතකොට අපි ඒක විස්තර කරොත් එහෙම ද්‍රව්‍යමානය කියන එක මේ ආකිමිඩිස්ගේ නියමය කියන එක භාවිතා කරලා හදපු උපකරණයක් කියලා තමයි මේක මේ කියලා දෙන්නේ. එතකොට මේක අපි කතා කරා කලින් අවස්ථාවේදී එතකොට මේක මත ඇතිවන ඒ උඩුකුරු තෙරපුම කියන එක ගැන කතා කරා. ඊළඟට මේක මත පල්ලෙහාට තියෙනවා ඒකේ බර කියන එක කතා කරා. එතකොට මේ උඩුකුරු තෙරපුම කියන එක මේකේ බරට එතකොට සමාන අවස්ථාවේදී තමයි මේක මේ පාවෙන්නේ. මේක පාවෙන්නේ එතකොට ඒ අවස්ථාව එතකොට බර කියන එක මේකේ උඩුකුරු අතර ඇති වෙන ඒ උඩුකුරු තෙරපුම කියන එක එතකොට උඩුකුරු තෙරපුමයි එතකොට බරයි කියන එක සමතුලිත වුණ අවස්ථාවේදී තමයි එතකොට මේක උඩ පාවෙන්නේ එතකොට උඩුකුරු තෙරපුමයි බරයි කියන එක සමාන වුණ අවස්ථාවේදී ඒක නිසා අපි මේ කොටස ඊළඟට බැලුවොත් එහෙම මේක අලියලා තියෙන කොටස ආපහු පාරක් ද්‍රව්‍යමානයක් එතකොට ද්‍රව්‍යමානයක් ගැන අපි කතා කරන්නේ ද්‍රවයක ගිල්වන විට එහි බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්‍රවය මගින් යෙදෙන තුරු එය ද්‍රවයේ ගිලි ඉන්පසු පාවේ කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී මේ කියලා කියන්නේ එතකොට ද්‍රව්‍යමානයක් එකේ ද්‍රවයේ ගිල්වනකොට එතකොට ඒකේ බරට සමාන උඩුකුරු තෙරපුමක් එතකොට ඒකේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්‍රවය මගින් යෙදෙන්න ඕන. එතකොට ඒ අවස්ථාවේදී එතකොට ඒ වස්තුවේ බරට සමාන එතකොට උඩුකුරු තෙරපුමක් එතකොට ද්‍රවය මගිනුත් ඇති වුණොත් තමයි ඒක ඒ ද්‍රවයේ පාවීමක් සිද්ධ වෙන්නේ. එහෙම වුණ නැත්නම් ඒක ද්‍රවයේ ගිලිනවා කියන එක එතකොට දක්වලා තියෙන්නේ. ඉන්පසුව පාවෙනවා කියලා දක්වලා තියෙනවා. ආකිමිඩිස් නියමයට අනුව උඩුකුරු තෙරපුම විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙන නිසා එතකොට ඒ කලින් අවස්ථාවේ ආකිමිඩිස්ගේ නියමය කියන එක එතකොට ඒ උඩුකුරු තෙරපුම කියන එක එතකොට උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙනවා. එතකොට බරට සමාන වෙන එතකොට උඩුකුරු තෙරපුම කියන එක මෙසේ ගිලී පාවෙන අවස්ථාවේදී විස්ථාපිත ද්‍රවයේ එතකොට
පේන්නේ නැද්ද දුවල පුතාලට? ඕකේ. එතකොට පේන්නේ නැත්නම් කියන්න මම ආපහු මේක උපරිමට වැඩි කරලා තියෙන්නේ එළිය. ඕකේ. සමහර වෙලාවට ස්ලෝ වෙනකොට නෙට් එක මේ නෙට්වර්ක් එක ස්ලෝ වෙනකොට ඒක පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ ආපහු පේන්න යනවා. අපි මේ කතා කරන්නේ මේ ද්‍රව්‍යමානය කියන එකෙන් කොහොමද ඒකේ ද්‍රව්‍ය ඝනත්වය කියන එක මානින්න කියන එක ගැන කතා කරන්නේ. එතකොට අපි මුලින්ම කිව්වේ එතකොට ද්‍රව්‍යමානයක කියන එක හදලා තියෙන ආකිමිඩිස්ගේ නියමය පාදක කරගෙන කියලා. ඊට පස්සේ අපි කතා කරේ එතකොට ද්‍රව්‍යමානය කියන එක ද්‍රවයක ගිල්වනකොට එකේ බරට සමාන උඩුකුරු තෙරපුමක් ද්‍රවය මගින් යෙදෙන තුරු ඒක ද්‍රවයේ ගිලීම් පසු පාවෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඕනම වස්තුවක් මෙහෙම අපි දැක්වුවොත් එහෙම මේ වගේ වස්තුවක් එතකොට මේක මොකක් හරි ඒ වතුර එහෙම ගිල්ලුවොත් එහෙම වතුරේක ගිල්ලුවොත් එහෙම මේකේ බර තියෙනවා mg කියලා මේක මත ඇති කරන උඩුකුරු තෙරපුම කියන එක mg කියන එකට සමාන වෙන අවස්ථාවේදී තමයි මේක පාවෙන්නේ. ඒ කියන්නේ මේ වස්තුව මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවේදී තමයි මේක පාවෙන්නේ. ඒක ගැන තමයි මෙතන මේක කියන්නේ. එතකොට ද්‍රව්‍යමානය කියන එකත් එහෙමයි. ද්‍රව්‍යමානයට බරක් තියෙනවා. ඒ බරට සමාන උඩුකුරු තෙරපුමක් එතකොට ද්‍රව්‍යමානය මත එතකොට ඇති වෙන අවස්ථාවේදී තමයි ඒක පාවෙන්නේ. එතකොට ඒක තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට ඉන්පසු පාවෙනවා කියන ආකිමිඩිස් නියමයට අනුව උඩුකුරු තෙරපුම විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ආකිමිඩිස්ගේ නියමයට අනුව එතකොට උඩුකුරු තෙරපුම කියන එක එතකොට විස්ථාපිත ද්‍රවයේ පරිමාවට සමාන වෙනවා. බරට සමාන වෙනවා. සමාන වෙන්න. එතකොට ඒ ඝනත්වයෙන් වැඩි කරාම එතකොට ද්‍රවයේ බරට සමාන වෙනවා. එතකොට මෙසේ ගිලී පාවෙන අවස්ථාවේදී විස්ථාපිත ද්‍රවයේ බර ද්‍රව්‍යමානයේ බරට සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී ගිලී පාවෙනෝ නම් එතකොට මේක ඒ උඩුකුරු තෙරපුමයි බරයි කියන එක සමාන වෙනවා. එතකොට උඩුකුරු තෙරපුමයි බරයි කියන එක සමාන වෙච්ච අවස්ථාවේ එතකොට ඒකෙදි මේ කියන්නේ එතකොට ඒ අවස්ථාවේදී එතකොට මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුමේ ඒකේ විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙනවා. එතකොට මේක ඒ ද්‍රවයේ ගිල්ලෙන අවස්ථාවේදී එතකොට මුලින්ම ඒ තියෙන ද්‍රව ප්‍රමාණය බැලුවා. අපි ඊට පස්සේ මේක ගිල්ලුවා. ඊට පස්සේ මේක සමතුලිත වෙන අවස්ථාවේදී එතකොට පිට අර ගියපු ඒ ද්‍රව ප්‍රමාණය බර කියන එක තමයි මෙතන මේ කියන්නේ. එතකොට මේක වස්තුව මේ පාවෙනවා කියනවා නම් එතකොට මේක ඒ උඩුකුරු තෙරපුමයි ඒකේ බරයි කියන එක සමාන වෙලා තියෙන නිසා තමයි ඒක පාවෙන්නේ. එතකොට මේක ආකිමිඩිස්ගේ නියමයට කියන එක අනුව දක්වලා තියෙනවා. ආකිමිඩිස්ගේ නියමයට අනුව උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙනවා. එතකොට මේ ආකිමිඩිස්ගේ නියමයට අනුව එතකොට උඩුකුරු තෙරපුම කියන එක එතකොට විස්ථාපිත ද්‍රවයේ බරට සමාන වෙනවා. මෙසේ ගිලී පාවෙන අවස්ථාවේදී එතකොට විස්ථාපිත ද්‍රවයේ බර ද්‍රව්‍යමානයේ බරට සමාන වෙනවා. එතකොට මේක ලියා ගන්න දුවල පුතාලා එතකොට ද්‍රව්‍යමානය කියන එක ද්‍රව්‍යමානය ගිලි පාවෙන අවස්ථාවේදී කියලා ලියමු අපි. ද්‍රව්‍යමානය ගිලී පාවෙන අවස්ථාවේදී ද්‍රව්‍යමානය ගිලී පාවෙන අවස්ථාවේදී විස්ථාපිත ද්‍රවයේ බර ද්‍රව්‍යමානයේ බරට සමාන වේ. ද්‍රව්‍යමානය කියන එක ගිලිලා පාවෙන අවස්ථාවේදී එතකොට ඒක මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක නොවන අවස්ථාව එතකොට ඒක නිසා තමයි ඒක පාවෙන්නේ. එතකොට ද්‍රව්‍යමානය ගිලී පාවෙන අවස්ථාවේදී එතකොට විස්ථාපිත ද්‍රවයේ බර කියන එක ද්‍රව්‍යමානයේ බරට සමාන වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ.
අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රාවණයේ ගිලි ඇති කොටසේ පරිමාවට සමාන වෙනවා. එතකොට විස්ථාපිත එතකොට ද්‍රවයේ පරිමාව කියන එක එතකොට විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රවමානයේ ගිලි ඇති කොටසේ පරිමාවට සමාන වෙනවා. මේකත් ලියාගනිමු අපි තව කොට තරුවක් දාලා විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රවමානයේ ගිලි ඇති කොටසේ පරිමාවට සමාන වේ. ඊළඟ කොටසේ අපි ලියාගත්තේ මේක විස්ථාපිත ද්‍රවයේ පරිමාව ද්‍රවමානයේ ගිලි ඇති කොටසේ පරිමාවට සමාන වෙනවා. එතකොට අපි අන්තිමට ලියාගන්නේ මේ කොටසේදී එතකොට ඝනත්වයේ වැඩි මේක මම ආපහු සාරාංශ කරනවා. ඒක දැන්ට ලියාගන්න එපා දුවල පුතාලා. ඝනත්වයේ වැඩි ද්‍රවයකදී එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් නිසා ද්‍රවමානය එතකොට මේ අවස්ථාවේදී එතකොට ඝනත්වයේ වැඩි ද්‍රවයකදී නම් එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට තියෙන්නේ කුඩා පරිමාවක් හින්දා ද්‍රවමානය එතකොට ගිලෙන්නේ අඩු ගැඹුරකට කියලා දක්වනවා. ඝනත්වයේ අඩු ද්‍රවයකදී එම බරටම සමාන ද්‍රව ප්‍රමාණයකට වඩා වැඩි පරිමාවක් ඇත කියලා දක්වලා තියෙනවා. එම නිසා ද්‍රවමානය වැඩි ගැඹුරක් දක්වා ගිලේ කියලා දක්වලා තියෙනවා. අපි මේක අපහු බැලුවොත් එහෙම මේ විස්ථාපිත එතකොට මේ ද්‍රවමානය කියන එක ද්‍රවමානය ගිලී පාවෙන අවස්ථාවේදී එතකොට ගිලෙන පාවෙන අවස්ථාවේදී එතකොට විස්ථාපිත ද්‍රවයේ බර ද්‍රවමානයේ බරට සමාන වෙනවා කියලා කතා කරා. විස්ථාපිත ද්‍රවයේ පරිමාව කියන එක එතකොට ඒ කොච්චර පිටාර යනවද කියන එක ඒ පරිමාව ද්‍රවමානයේ ගිලි ඇති කොටසේ පරිමාවට සමාන වෙනවා කියන. එතකොට ද්‍රවමානය කොච්චර දුරට ගිලෙනවද කියන එක ඒකයි මේ විස්ථාපිත ද්‍රවයේ බරයි කියන එක සමාන වෙනවා කියලා. මේ පරිමාව කියන එක විස්ථාපිත එතකොට ද්‍රවයේ පරිමාව කියන එක ද්‍රවමානයේ ගිල්ල තියෙන කොටසේ පරිමාව කියන එක සමාන වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඝනත්වයේ වැඩි ද්‍රවයකදී ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් කියලා දක්වන. එතකොට ඝනත්වයේ වැඩි නම් එතකොට ඒ අවස්ථාවේදී එතකොට ඒ පරිමාව කියන එක ඊටාම කුඩා අගයක් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එම ද්‍රාවණය ගිලෙන්නේ අඩු ගැඹුරකට. ඒක නිසා ඒක ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට ඒ ද්‍රාවණය ගිලෙන්නේ එතකොට අඩු ගැඹුරකට කියලා දක්වනවා. ඝනත්වයේ අඩු ද්‍රවයකදී එම බරට සමාන ද්‍රව ප්‍රමාණයකට වඩා වැඩි පරිමාවක් ඇත කියලා දක්වනවා. එම නිසා ද්‍රවමානය වැඩි ගැඹුරක් දක්වා ගිලේ කියලා දක්වලා තියෙනවා. ඝනත්වය අඩු නම් එතකොට ඝනත්වය අඩු නම් මොකද වෙන්නේ? ඒ බරට සමාන ඒ අවස්ථාවේදී එතකොට ඝනත්වය අඩු නම් එතකොට ඒකේ බර කියන එක තියෙනවා. එතකොට ඒකට උඩුකුරු තෙරපුමක් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන. එතකොට ඝනත්වය අඩු එතකොට ඝනත්වයේ වැඩි ද්‍රවයකදී එතකොට ද්‍රවයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට තියෙන්නේ කුඩා පරිමාවක් කියලා දක්වනවා. ද්‍රවමානය ගිලෙන්නේ අඩු ගැඹුරකට කියලා දක්වනවා. ඝනත්වයේ අඩු ද්‍රවයකදී එම බරට සමාන ද්‍රව ප්‍රමාණයකට වඩා වැඩි පරිමාවක් ඇත කියන ඒ නිසා ද්‍රවමානය වැඩි දුරක් දක්වා ගිලෙයි කියලා දක්වන. එතකොට මේකේ අවස්ථාවේදී කියන්නේ එතකොට මේ බරට සමාන මේ සමතුලිත අවස්ථාවේදී එතකොට බරට සමාන එතකොට උඩුකුරු තෙරපුමක් එනවද? එහෙම නැත්නම් එතකොට මේ අවස්ථාවේදී එතකොට
ඒ මේකෙදී බරට සමාන එතකොට උඩුකුරු තෙරපුමක් එන්න නම් එතකොට මේකෙදී මේ ද්‍රව්‍යමානය කියන එක එතකොට ඒක කොච්චර පරිමාවක් යනවද කියන එක එතකොට ඒ ඝනත්වය වැඩි නම් එතකොට ඝනත්වය වැඩි නම් එතකොට ඒකෙදී ඒකෙන් කුඩා පරිමාවක් කියන එක ඒ ඝනත්වය වැඩි හින්දා ඒ කුඩා පරිමාවක් කියන එක සෑහෙනවා මේකේ බර කියන එකට සමාන වෙන්නේ. ඒක නිසා මම ඒක පොඩ්ඩක් ඇඳොත් එහෙම මම ඒක පොඩ්ඩක් white board එකේ ඇඳලා පෙන්නන්න. අපි ඒක බැලුවොත් එහෙම ද්‍රව්‍යමානය කියන එක අපි බැලුවොත් එහෙම මෙතන මේ ආකාරයට මම අඳිනවා. එතකොට මේ අවස්ථාව එතකොට මේක අන්තර්ගතය තරම් අපහසු දෙයක් නෙවෙයි තියෙන්නේ. එකම සයිස් එක මම අඳිනකොට වෙනස් වුණා. එතකොට මේ අවස්ථාව ගැන කතා කරන්නේ එතකොට මේක මත පල්ලෙහාට බර ක්‍රියාත්මක වෙනවා mg කියන එක මේක මත උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙනවා p1 කියලා කිව්වොත් එහෙම මේ දෙක සමාන හින්දා මේක p1 සමානයි mg වෙනවා ඒක නිසා මේක නිශ්චලව තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ උඩුකුරු තෙරපුම මේකේ වස්තුවේ බරය කියන්නේ මේ ද්‍රව්‍යමානය කියන එකේ එතකොට තියෙන බරයි එතකොට ඒක සමාන වෙන්න නිසා තමයි වස්තුව නිශ්චලව තියෙන්නේ. මේ අවස්ථාවේදී එතකොට මේ ද්‍රවයේ එතකොට පරිමාව ද්‍රවයේ එතකොට පරිමාව දන්න මේක වටේ පරිමාව එතකොට ඒකට එතකොට ඒක තුලින් අපිට පුළුවන් එතකොට මේකේ ඝනත්වය හොයන්න. මේ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මේ අවස්ථාවේදී එතකොට මේකේ බර තියෙනවා බර කියන එක තියෙනවා මෙච්චර ප්‍රමාණයක් මෙච්චර පරිමාවක් එතකොට ගිලුනහම තමයි එතකොට මේක මත p1 ගැන කලින් උඩුකුරු තෙරපුම වගේ ඒකේ මේ බර කියන එක සමානයි එතකොට p2 කියලා කිව්වොත් එහෙම එතකොට මේ බරට සමාන උඩුකුරු තෙරපුමක් එතකොට මේ අවස්ථාවේදී ඇති වෙන්න නම් වැඩියෙන් මේක ගිලෙන්න ඕන. ඒ කියන්නේ පරිමාව වැඩි වෙන්න ඕන. මේ අවස්ථාව බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ බර වෙනස් වෙන්නේ නැහැ. එතකොට පරිමාව වැඩි වෙනෝ නම් එතකොට පරිමාව වැඩි වෙනෝ නම් මොකද්ද ඒකේ ඝනත්වය අඩු වෙලා තියෙන නිසා තමයි පරිමාව වැඩි වෙන්නේ. අපි මේ කොටස ඊළඟ කොටස බැලුවොත් එහෙම පරිමාව කියන එක එතකොට මේක යම් කොටසක් ජලයේ ගිල්ල තියෙන්නේ. එතකොට ස්කන්ධය කියන එක මේ බර කියන එක mg කියන එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි මේ ගිලිලා තියෙන ජල කඳේ එතකොට මේ අවස්ථාවේදී ගිලිලා තියෙන ප්‍රමාණය එතකොට මේ තියෙන ප්‍රමාණය කියන එක ඒක මේ ද්‍රව්‍යමානය කියන එකේ බර කියන එක තියෙනවා ද්‍රවකයේ මානේ බරට මේකේ උඩුකුරු තෙරපුම කියන එක මේ p3 කියන එක සමාන වෙන අවස්ථාවේ තමයි මේක නිශ්චල වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම කියන එක මේකට සමාන වෙන විදියට මේ අවස්ථාවේදී මේ වස්තුව කියන එක ඉහළට ගමන් කරනවා පහළට ගමන් කරනවා. ඒක නිසා තමයි මේ කොටස මේ තියෙන්නේ මේ කොටස තියෙන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකේ මේ බර කියන එක mg කියලා තියෙන්නේ එතකොට උඩුකුරු තෙරපුම p3 කියලා තියෙන්නේ එතකොට මේ දෙක සමාන වෙන්න ඒකෙදී එතකොට මේ පරිමාව කියන එක පරිමාව වැඩි පරිමාව කියන එක එතකොට පරිමාව වැඩි පරිමාවක් අවශ්‍ය නම් එතකොට ඝනත්වය අඩුයි කියන එක අඩු පරිමාවක් අවශ්‍ය නම් එතකොට ඝනත්වය වැඩි කියන එක තමයි ඒකෙන් කියන්නේ. මෙතෙන්ට වෙනකන් තේරුම් නැති දුල කොටස් තියෙනවා දුලපු දරා.
එතකොට ඝනත්වය අඩු නම් ඒකේ ඒ මේ ස්කන්ධය කියන එක මේ බර කියන එක මේ අවස්ථාවේදී හැම අවස්ථාවෙදීම එකයි. එතකොට ඝනත්වය අඩු නම් මොකද වෙන්නේ? වැඩි. ඒ කියන්නේ වැඩි පරිමාවක් මේක ගිලෙන්න ඕන. අපි හිතුවොත් එහෙම රුපියලේ කාසි ගොඩක් තියෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට රුපියලේ කාසි පේන්නේ නෑ. ඕකේ. එතකොට රුපියලේ කාසි අපි මං හිතනවා පේනවා කියලා දුර හුදාලට. ඕකේ. එතකොට අපි මේ අවස්ථාවේදී යම්කිසි දෙයක් හිතුවොත් එහෙම මේකෙදී මේකේ මේ ද්‍රවය කියන එකේ ඝනත්වය අඩුයි කියන එක අපි වෙන උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්. ද්‍රවයේ ඝනත්වය අඩුයි කියලා කියන්නේ එතකොට ඒකක පරිමාවක් ගත්තොත් එහෙම අපි ඒකක පරිමාවක් තියෙන මෙහෙම එතකොට ඒකක පරිමාවක් තියෙන මේ භාජනයක් ගත්තොත් එහෙම ඒකට මේ තියෙන ඒ ද්‍රවය දැම්මොත් එහෙම ද්‍රවය දැම්මා. එතකොට ඒකක පරිමාවක් එතකොට මේකේ ඝනත්වය අඩු නම් මොකද වෙන්නේ? එතකොට මේ mg කියන එක අපි mg කියන එකට සමාන උඩුකුරු තෙරපුමක් ඇති වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී වැඩි මේ ද්‍රව ප්‍රමාණයක් අවශ්‍ය වෙන එතකොට ඝනත්වය අඩු හින්දා. ඒ මොකද මේක මේ ස්කන්ධය මේකට සමාන වෙන අවස්ථාව අපි බැලුවොත් එහෙම ඒකට සමාන වෙන්න නම් මේක මේ බරට සමාන වෙන්න මේ අවස්ථාවේදී අපි ගොඩක් මේකට ඒ කියන්නේ ද්‍රව ගොඩක් අවශ්‍ය වෙන එක නිසා තමයි මේකෙදි මේ ගොඩක් පල්ලෙහාට ගිලෙන්නේ. මේ අවස්ථාවේදී එතකොට මේකේ බර කියන එක mg කියන එක එතකොට තියෙනවා. මේක උඩුකුරු තෙරපුම තියෙනවා. මේක සමාන වෙන අවස්ථාවේදී එතකොට මේක ඝනත්වය වැඩි හින්දා අඩු පරිමාවක් එතකොට තියුණාම පුළුවන් මේකේ මේ ද්‍රව්‍යමානයේ තියෙන බර කියන එක සන්තුලනය කරන්න. දූල පුතාලට එක අපි ආපහු ඒක පොඩ්ඩක් පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ එතන මේකෙදි ද්‍රව්‍යමානය කියන එක එතකොට ඝනත්වය අඩු ද්‍රවයක නම් වැඩියෙන් ගිලෙනවා ඝනත්වය වැඩි ද්‍රවයක නම් අඩුවෙන් ගිලෙනවා කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි ඒක ලියා ගනිමු. ඝනත්වය අඩු ද්‍රවයක ඝනත්වය අඩු ද්‍රවයකදී ඝනත්වය අඩු ද්‍රවයකදී එතකොට මොකද්ද වෙන්නේ කියන එක අපි ලියන්න හදන්නේ. මේ කොටස ලියා ගන්න වෙන එතකොට ඝනත්වය අඩු ද්‍රවයකදී කියලා ලිව්වා. ඝනත්වය අඩු නම් එතකොට ඒ අවස්ථාවේදී එතකොට එම බරට සමාන ද්‍රව ප්‍රමාණයකට වඩා වැඩි පරිමාවක් ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක අපි ලියා ගන්න වෙනවා. ඒ කියන්නේ ඝනත්වය අඩු හින්දා අපි වැඩියෙන් එතකොට ද්‍රවය කියන එක භාවිතා කරන්න වෙන කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි ලියා ගන්න වෙන්නේ ඝනත්වය වැඩි කියන එක
ඝනත්වයේ වැඩි ද්‍රවයකදී ඝනත්වය අඩු ද්‍රවයකදී ලියාගත්ත එතකොට ඝනත්වයේ වැඩි ද්‍රවයකදී එතකොට මේකෙදී ද්‍රවමානයේ මෙතන ඉඳන් මම එක මාක් කරන්නම් ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාව. එතකොට ඝනත්වය වැඩි ද්‍රවයක ගැන අපි කතා කරන්නේ එතකොට ඝනත්වයේ වැඩි ද්‍රවයක් ගැන. එතකොට ද්‍රවමානයේ බරට සමාන එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට තියෙන්නේ කුඩා පරිමාවක් කියලා දක්වලා තියෙනවා. ඊටු ටිකත් අපි ලියාගත්තොත් එහෙම ද්‍රවමානය ගිලෙන්නේ අඩු ගැඹුරකට කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව අපි එකක් ලියා ගන්න වෙනවා දුවල පුතාලා. ඝනත්වයේ වැඩි ද්‍රවයකදී එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කොටස එතකොට ඝනත්වය වැඩි ද්‍රවයකදී එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් කියන එක එතන දක්වලා තියුනේ. එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට තියෙන්නේ කුඩා පරිමාවක් කියලා දැක්වුවා. ඒ නිසා ද්‍රවමානය ඝනත්වයේ වැඩි ද්‍රවයකදී එතකොට ද්‍රවමානයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයකට ඇත්තේ කුඩා පරිමාවක් කියලා කිව්වා. ඒ නිසා ද්‍රවමානය ගිලෙන්නේ අඩු ගැඹුරකටය. එම නිසා ද්‍රවමානය ගිලෙන්නේ අඩු ගැඹුරකටය. එතකොට අපි කතා කරේ එතකොට මේ අවස්ථාවේදී එතකොට ඝනත්වයේ වැඩි ද්‍රවයකදී මොකද වෙන්නේ කියන කතා කරේ. ඝනත්වයේ වැඩි ද්‍රවයකදී එතකොට ද්‍රවමානයේ බරට සමාන එතකොට ද්‍රව ප්‍රමාණයකට තියෙන්නේ කුඩා පරිමාවක් කියලා අපි කතා කරා. මෙතනින් මේ කොටස අවසන් වෙනවා. අපි මේ කොටස තාම දුවල පුතල් ලියා ගන්න ඇති සමහරලාට අපි 15 කියන කොටස අභ්‍යාසයේ ඉඳන් ඉතුරු ටික හදලා එවන්න දුවල පුතාලා ඒක හදලා ඒක බලලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට සාරාංශය කළා කතා කළා. අපි මේ භෞතික විද්‍යාවේ සේරම පාඩම් ටික මෙතනින් අවසන් වෙනවා. අපි ඒක ඉස්සරහට සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක වැදගත් කොටසක් නිසා භෞතික විද්‍යාව කියන එක අපි මේ සාරාංශ පොතේ තියෙන සාරාංශය බලලා අපි හෙට ඉඳන් මේ භෞතික විද්‍යාවේ මම හිතන්නේ දෙවෙනි පාඩමෙන් පටන් ගත්ත වගේ මතක එතන ඉඳන් අපි
මේ පාඩම අපි සාරාංශය ලියාගෙන තියෙන්නේ. ඒක නිසා මේක අවශ්‍ය වෙන්නේ කලින් පාඩම් අපි සාරාංශ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පොතේ තියෙන කොටස සාරාංශය බැලුවොත් එහෙම ඝන වස්තු නිසා මෙන්ම ද්‍රව සහ වායු නිසාද පීඩනයක් හටගන්නවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඝන වස්තු විතරක් නෙවෙයි ද්‍රව වායුකින්ද පීඩනයක් ඇති වෙනවා කියලා. ද්‍රවයක් නිසා හටගන්නා පීඩනය සෑම දිශාවකටම බලපානවා කියලා දක්වලා තියෙනවා. ඒක නිසා ද්‍රවයකින්ද පීඩනයක් ඇති වෙනවා නම් ඒක හැම දිශාවකටම බලපානවා කියලා. ද්‍රවයක ගැඹුරට යත්ම ද්‍රව කඳක උස වැඩිවත්ම පීඩනය වැඩි වෙනවා කියලා දක්වලා තියෙනවා. ද්‍රව නිසා හටගන්නා පීඩනය ගණනය කිරීමට P සමානයි H rho G කියන සූත්‍රය යොදා ගන්නවා කියලා. ඒක H කියන්නේ ද්‍රව කන්දේ උස කියන එක, rho කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය කියන එක, G කියන්නේ ගුරුත්වාකර්ෂණය කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පෘථිවි පෘෂ්ඨය වටා ඇති වාතය පිරි අවකාශය වායුගෝලය කියලා හඳුන්වනවා කියලා. වායුගෝලීය වාතය නිසා හටගන්නා පීඩනය වායුගෝලීය පීඩනය කියලා දක්වනවා. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයේ සාධන අගය 76යි. එතකොට රසදිය සෙන්ටිමීටර් 76ක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එනම් 76 සෙන්ටිමීටර්. එතකොට ඒ කියන්නේ 76 සෙන්ටිමීටර් උස රසදිය කඳක් නිසා හටගන්නා පීඩනය මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයට සමාන වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම වායුගෝලීය පීඩනය මැනීමට රසදිය වායු පීඩන මානය හා නිර්ද්‍රව වායු පීඩන මානය කියන එක යොදා ගන්නවා. මේක මං හිතන්නේ අපි ලියාගෙන ඇත්තේ අපි ලියාගෙන නැත්නම් පස්සේ ඒක ලියා ගන්න එක වැදගත් මේ කොටස වායුගෝලීය ඒක අපි දුල පුතාල ලියාගෙන ඇති කියලා හිතනවා. ලියාගෙන නැත්නම් ඒක ලියා ගන්න වායුගෝලීය පීඩනය දැන් නෙවෙයි. ඒක පස්සේ චෙක් කරලා ලියා ගන්න එක මේ සාරාංශ කියන එකේ තියෙන මේ කොටස. වායුගෝලීය පීඩනය මැනීමට රසදිය වායු පීඩන මානය හා නිර්ජව වායු පීඩන මානය යොදාගෙන කියලා දක්වනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම වස්තුවක් ද්‍රවයක අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ගිලුණු විට වස්තුව නිසා විස්ථාපනය වන ද්‍රවයේ බරට සමාන උඩුකුරු තෙරපුමක් බලයක් ද්‍රවය මගින් වස්තුව මත ඇතිකරන. වස්තුවක් තරලයේ පාවින විට එම වස්තුව මගින් විස්ථාපනය කරන ලද තරලයේ බර වස්තුවේ බරට සමාන වේ. එතකොට අපි අන්තිමට කතා කරේ වස්තුවක් තරලයක පාවෙන විට එම වස්තුව මගින් විස්ථාපනය කරන ලද තරලයේ බර වස්තුවේ බරට සමාන වේ. එතකොට අපි මේක මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි මෙතන අපි අන්තිමට කතා කරේ එතකොට වස්තුවක් ද්‍රවයක අර්ධ වශයෙන් හරි සම්පූර්ණයෙන් හරි ගිලුණාම වස්තුව නිසා එතකොට විස්ථාපනය වෙන ද්‍රවයේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් ද්‍රවය මගින් ඇති වෙනවා කියලා වස්තුව මත. ඊළඟට වස්තුවක් තරලයක පාවෙන විට වස්තුව මගින් විස්ථාපනය කරන ලද තරලයේ බර වස්තුවේ බරට සමාන වෙනවා කියලා අපි කතා කරා. එතකොට අපි මෙතනින් මේ පාඩම අවසන් කරනවා. අපි ඊළඟ දවසේ කියන්නේ හෙට